දැන සිටීම. පුතේ මොකක්ද එන්නේ මට කියන්න ටක් ගාලා පළවෙනි එක එන්නේ මොකද්ද? පරීක්ෂණය නැවත නැවත සිදු කළ හැකි වීම. දෙවෙනි එක පරීක්ෂණයේ ප්‍රතිඵල කලින් දැන සිටීම. පරීක්ෂණයේ ප්‍රතිඵල කලින් දැන සිටීම. ඊළඟ එක ස්ථීරවම ලැබෙන ප්‍රතිඵලය කිව නොහැකි වීම. 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 කිව නොහැකි වීම. දැන් පුතේ ගණටක් ගාලා ටියුට් එකේ අභ්‍යාස අංක 1 ටියුට් එකේ අභ්‍යාස අංක 1 පුතේ ටක් ගාලා ගන්න. සසම්භාවී වේද සසම්භාවී නොවේද කියලා ලාන්න ඕනේ. හරිනම් හරි දාන්න පුතේ, වැරදි නම් වැරදි දාන්න. 1 සිට 4 තෙක් අංක යෙදු සමබර චතුස්තලයක් උඩ දමා මේස ස්පර්ශ කරන පැත්ත සටහන් කිරීම. පුතේ චතුස්තලයක් උඩ දානවා නම් ඒක අනිවාර්යෙන් මොකද්ද? සසම්භාවී පරීක්ෂණයක් වේ. ඒක හරි. පළවෙනි එක හරි. සසම්භාවී පරීක්ෂණයක් වේ. ඊළඟ එක එකම වර්ණයේ සර්ව සම පබළු ඇති බෑගයකින්. පුතේ එකම වර්ණයේ තියෙනවනම් පුතේ පරීක්ෂණයක් කරන්න දෙයක් නැහැ නේ. එකම වර්ණයේ තියෙනවනම් පරීක්ෂණයක් තියෙනවද? දැන් අපිට කියනවා පුතේ මෙයා ගන්න. අපිට කියනවා බෑග් එකක් ඇතුලේ පුතේ රතු පාට බෝල ඔක්කොම දාලා ඔක්කොම තියෙන රතු පාට බෝල. අපි අහන බොරුවට මේකෙන් රතු පාට බෝලයක් එයිද කියලා. තින් දෙන්නේ රතු පාට තමයි කොහොමත් වෙන්න තියෙන්නේ. ඒක පුතේ අහඹ පරීක්ෂණයක් නෙමෙයි. ස්ථීරවම පුතේ හම්බෙන රතු පාට. ඒක නිසා මේක මතක තියාගන්න. මේක සසම්භාවී පරීක්ෂණයක් නෙවෙයි පුතේ. එකම වර්ගයේ තියෙනවා නම්. එහෙනම් දාන්න සසම්භාවී නොවේ, වැරදි. ප්‍රතිභානි භාග්‍ය. හරි. ඊළඟ එක නිශ්චිත ඉලක්කයකට බෝලයක් එල්ලකොට ඉලක්කයට වදීද යන්න තීරණය කිරීම. අන්න පුතේ ඒක අංශුවර ගන්නේ. බෝලේ විසික් කළොත් වදීද නැද්ද? වදීද නැද්ද? අන්න සසම්භාවී පරීක්ෂණයක්. ස්ථීරවම කියන්නත් බෑ ඔව් කියලා, ස්ථීරවම නැහැ කියලා කියන්නත් බෑ. සසම්භාවී පරීක්ෂණයක්. ඊළඟ එක රාබු ඇට 5ක් සිටුවා එයින් දින 5ක් ඇතුළත පැලවන බීජ ගණන සටහන් කර ගැනීම. පුතේ චූටි අවුලක් තියෙනවා. ඔය වචනේ මට කටින් වචනෙන් කියන්න බැරි වචනයක් ඕක. ඒක නිසා මම ඒකට දාලා තියෙනවා පැලවන කියලා. වීරවංශයට කියන්න බැරි වචන තියෙනවා එකක් ඕක. ලියන්න බැරි එකක් තියෙනවා අන්‍යෝන්‍ය. ඒ කියන්නේ මේක කියන්න බෑ. මෙන්න මේක කියන්න බෑ. ඒක කියන්න බෑ පුතේ කියන මාරියා අමුතු එකක් තියෙයි. මට ඔක කියවෙන්නම පොරෝහණය කියලා කියවේ. හරිනේ. ඒක වැරදි පුතේ. පොරෝහණය කියන වචනයක් නැහැ. මේක ලියන්න පුළුවන්, කියන්න බෑ. ඊළඟ එක අන්‍යෝන්‍ය. අන්‍යෝන්‍ය කියන්න පුළුවන්, ලියන්න බෑ. හරිනේ. හරි. බැරි වෙලාවත් පුතේ කවුරු මගෙන් ඇහුවොත් එහෙම වීරබංශරට අන්‍යෝන්‍ය කියලා ලියන්න බෑ නේද කියලා අත් දෙකයි කකුල් දෙකයි උස්සලා කියනවා ලියන්න බෑ කියලා. අන්‍යෝන්‍ය ලියන්න දන්නේ නැහැ. මුකුත් ඕනේ නැහැ. ඉතින් ඔයා දන්නෙත් නැහැ අන්‍යෝන්‍ය ලියන්න. හරිනේ. අන්‍යෝන්‍ය කොහොමද? දන්නේ නැහැ. right. මේ පුතේ මෙන්න මේ වචනේ තේරුම තමයි පුතේ පැලවෙනවා කියන එක. මේ වචනේ තේරුම තමයි පුතේ පැලවෙනවා කියන එක. එතකොට මොකද? රාබු ඇට 5ක් හිටවනවලු. දින 5ක් ඇතුළත පුතේ පැලවන බීජ ගණන සටහන් කර ගැනීම. ඒකත් පුතේ හම්බු සිද්ධියන්නේ. සමහර ඒවා පැලවෙයි, සමහර ඒවා පැල නොවේයි. ස්ථීරවම කියන්න පුළුවන් ද පැලවෙන ඒවායි පැල නොවන ඒවායි කියන්න බෑ. ඒක නිසා ඒකත් හරි. සසම්භාවී පරීක්ෂණයක් වේ.
ඊළඟ එක යතුරු තුනක් ඇති යතුරු කැරැල්ලකින් පුතේ කියන්නක් ගාලා මොකද්ද යතුරු තුනක් ඇති යතුරු කැරැල්ලකින් අහඹු ලෙස ගත් යතුරකින් දොරක් විවෘත වේදැයි වැළි ඒකත් හරිනේ පුතේ එක්ක දොර ඇරෙනවා නැත්තම් දොර වැහෙනවා ස්ථීරවම කියන දන්නේ නැහැ ඒක සසම්භාවී තමයි පරීක්ෂණේ නැවත නැවත කරන්න පුළුවන් නේ කොහොමද පරීක්ෂණ නැවත නැවත කරන්නේ දී යතුරු දදා බලනවා ඉතින් ඔක මහලු දෙයක් ඈ ඒ යතුරු දැම්මා හරි ගියේ නැහැ අනිත් යතුරු දැම්මා හරි ගියේ නැහැ ඊළඟ යතුරු දැම්මා එහෙම දදා බලන්න පුළුවන් ඉතින් හරි ඒක සසම්භාවී වේ බෝලයක් ඉහළට විසිකොට ආපසු බිමට පතිත වේදයි නිරීක්ෂණය කිරීම අපි මෙහෙම බලන්නේ නැහැනේ පුතේ බෝලයක් උඩ දාලා එනවද නැද්ද නෑ අනිවාර්යෙන් වෙනවා කියලා දන්නවනේ ඒක සසම්භාවී නෙවෙයි අනිවාර්යෙන් වෙනවා නම් පුතේ ඒක සසම්භාවී නෙවෙයි දෙ තේරෙන බබෙක් නෙවෙයිනේ පුතේ දැන් අවුරුදු 14ක් නේ ඈ අවුරුද්දෙන් 14නේ පුතේ බබ්බු නෙවෙයිනේ හරි හරි ඊළඟ එක 1 3 5 සංඛ්‍යා ලියා ඇති සර්වසම කාඩ්පත් 3ක් අඩංගු පෙට්ටියකින් කාඩ්පත් දෙකක් එකවර ඉවතටගෙන ලැබෙන සංඛ්‍යා දෙකෙහි එකතුව ඔත්තේ සංඛ්‍යාවක් දැයි නිරීක්ෂණය කිරීම පුතේ මතක තියාගන්න 1 3 5 ඔත්තේ සංඛ්‍යා වලින් කාඩ් දෙකක් ගත්තොත් කවදාවත් ඔත්තේ සංඛ්‍යා හැදෙන්නේ නැහැ මේ දෙන්න ගන්න 3යි 1යි 4යි ඉරට්ටේ මේ දෙන්න ගන්න 5යි 3යි 8යි ඉරට්ටේ මේ දෙන්න ගන්න 5යි 1යි 6යි ඉරට්ටේ ඒ කියන්නේ කවදාවත් ඔත්තේ සංඛ්‍යා හැදෙනවද නැහැ එහෙනම් මේක සසම්භාවී පරීක්ෂණයක් නෙවෙයි සසම්භාවී පරීක්ෂණයක් නෙවෙයි අද ඉවර කරනවා පුතේ මේ පාඩම කිසි කතාවක් නැති ඉවර කළ පුතේ ඊළඟ කොටසත් මම අද කරලා දානවා ලබන සතියෙන් පුතේ පොත ඉවර කළා දානවා ස්ථිරයි මෙන්න පුතේ ඊළඟ එක නියඳි අවකාශය ගණ්ඨගල් නියඳි අවකාශය ලියන්න නියඳි අවකාශය ලියන්න කිසියම් පරීක්ෂණයක ලැබිය හැකි සියලුම ප්‍රතිඵල ඇතුළත් කුලකය කිසියම් පරීක්ෂණයක ලැබිය හැකි සියලුම ප්‍රතිඵල ඇතුළත් කුලකය කිසියම් පරීක්ෂණයක සියලුම ප්‍රතිඵල ඇතුළත් කුලකය සියලුම ප්‍රතිඵල ඇතුළත් කුලකය නියඳි අවකාශයේ වේ
පුතේ ගන්න අභ්‍යාස අංක 2 යටින් උත්තර ටික පුතේ දාන්න ඕනේ යටින් උත්තර ටික නියඳි අවකාශය පුතේ නියඳි අවකාශය කියන්නේ පුතේ සියලුම ප්‍රතිඵල ඇතුළත් කුලකය බලා ගන්න අපි ටක් ගාලා පුතේ ඉවර කරමු පළවෙනි එක තමයි පුතේ බලා ගන්න නිල් රතු කළු සහ කොළ යන වර්ණ වලින් යුතු සර්ව සම එක් පෑන බැගින් ඇති බෑගයකින් අහඹු ලෙස පෑනක් තෝරා ගැනීම. යටින් පුතේ උත්තර ලියන්න තියෙන්නේ පළවෙනි එකේ උත්තර ටික. පුතේ අනිවාර්යෙන් කුලකයක් නිසා සංගල වරහන් තුල දාන්න ඕනේ. එතකොට එන්නේ මොනවද? නිල් ඊට පස්සේ පුතේ රතු ඊට පස්සේ කළු ඊට පස්සේ කොළ. පුතේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ඔක්කොම ටික හරි ලැබෙන්න පුළුවන් පුතේ ප්‍රතිඵල. ඉතින් මේකේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ඔක්කොම මොනවද? එක්ක නිල් පාට, නැත්නම් රතු පාට, නැත්නම් කළු පාට, නැත්නම් කොළ පාට. පුතේ තව මාසෙකින් එකමාරකින් පුතේ මං හිතන්නේ පන්ති සජීවී පන්ති පටන් ගන්න පුළුවන්. ඒ සජීවී පන්ති පටන් ගන්න පුළුවන් වුණත් පුතේ තව මාසෙකමාරකින් සජීවී පන්ති පටන් ගන්න පුළුවන් වුණත් එහෙම පටන් ගන්න පුළුවන් වුණත් ඔන්ලයින් ක්ලාසස් දිගටම පැවැත්වේ. ඉරිදා හවස 3:00ට ඔන්ලයින් ක්ලාස් එක සුපුරුදු පරිදි පැවැත්වේ. එතකොට සර් අපේ සජීවී පන්තිය ඒක ඉතින් එහෙම තිබුණා හරි. සජීවී පන්තිය ආයි වාඩිලා ඉන්න අතරේ ඔන්ලයින් ක්ලාස් එක පැවැත්වේ. හරි. එතකොට සමහර ළමයින්ට පුතේ ගෙදර ඉඳන් සහභාගී විය හැක. ගෙදර සිට සහභාගී විය හැක. අන්තිමට ඔක්කොම ගෙදර ඉඳන් සහභාගී වෙයිද දන්නේ නැහැ පුතේ. හරිනේ. සජීවී එකට වඩා සර් ඔන්ලයින් හොඳයි. ඒ මෙතන කට්ටිය පොඩ ඔළුවෙන් සංඥාවක් දෙන්න බලන්න. ඉලීස් එහෙම නම් කැමති නෑ. හරිනේ. තව සමහර පුතේ තව සමහර නම් කැමති සජීවී පන්තියටම තමයි. right. සමහර ළමයින්ට මගේ මූණ සජීවී බලන්න ආසයිද පුතේ. සමහර ළමයින්ට මගෙන් එස්ලොම් වටෙන් ගුටියක් දෙකක් කන්න ආසයි. right. වෙන පුතේ. 5 සිට 15 තෙක් අංක ලියූ සමාන ප්‍රමාණයේ හා හැඩයේ කාඩ්පත් ඇති බෑගයකින් කාඩ්පතක් ඉවතටගෙන අන්න පුතේ 5 සිට 15 තෙක් දෙවෙනි එක. මොනවද පුතේ ප්‍රතිඵල ටික? 5 6 7 8 9 10 11 12 13 14 15 ඔන්න 5 සිට 15 තෙක් මේ තියෙන පුතේ නීති අවකාශය තුන්වෙනි එක ඕන තරම් ඉඩ තියෙනවා පුතේ ඔතන ලියන්න මම ලෝභ නැහැ කියලා වාට පේනවනේ ඕන තරම් ඉඩ තියෙනවා හරිද දෙව්මිනි සමහර ළමයි පුතේ පන්තියේ වාල්ලා ඉන්නේ තලගොයා වගේ. නැට්ටෙන් උස්සලා පොළවේ ගහන්න හිතෙනවා. right. ඊළඟ එක. රූපේ දක්වා ඇති තැටිය කරකවා ඊතලයේ නවතින අංකය සටහන් කිරීම. මොනවද පුතේ ඒකේ තියෙන්නේ? 1 වෙන්න පුළුවන්, 2 පුළුවන්, 3 පුළුවන්, 4 පුළුවන්, 5 පුළුවන්, 6 7 8. hari sir O level results අවුලක් නැහැ පුතේ වෙනදා වගේම පුතේ 2016 වගේම 17 වගේම 18 වගේම 19 වගේම 20 වීරබන් සර් හොඳ තැනක ඉන්නවා ඒ කියන්නේ එකේ ඉන්නවා හැමදාම හරිනේ ගංකන්ද ඉස්කෝලේ සාමාන්‍යයෙන් කහවත්තේ වෙලා කහවත්තට පුතේ වැඩිපුර ළමයි එන්නේ පුතේ ගංකන්දෙන් සහ ධර්මාලෝකෙන් ගංකන්දෙන් පුතේ 50%ක විතර පුතේ ළමයි ප්‍රමාණයක් කහවත්තේ පන්ති සරසවියේ ඉන්නේ ගණන් පන්ති ඉන්නේ කහවත්තේ ගංකන්දේ මේ පාර ගංකන්දේ ළමයින්ගෙන් පුතේ ගණිත ප්‍රතිඵලය 100%යි ඉතින් කහවත්ත ප්‍රින්සිපල් තමයි කියන්නේ
කහවතේ මේ ගංකන්ද ඉස්කෝලේ ප්‍රින්සිපල් කියනවා නම් පුතේ ප්‍රතිඵලය 100%යි කියලා. ඒ ඉස්කෝලෙන් භාගයක් එන්නේ පුතේ අපේ නම් අපේ 100% වෙන්න එපායි ගංකන්ද ඉස්කෝලේ ප්‍රතිඵලය. ඒ කියන්නේ අපේ වුණුත් ඔක්කොම පාස් කියන එකනේ පුතේ. හරි? ඒ ගැන හිතන්න දෙයක් නැහැ. පුතේ ඇත්ත කතන්දර අර FB එකේ පුතේ සමහර සර්ලා මිස්ලා පුතේ අපේ මෙච්චරක් ඒ ගත්තා මෙන්න නම සමහරු වීඩියෝ දාලා ළමයි කියනවා අපි ගියේ මේ සර්ගේ තමයි මෙහෙමයි මෙහෙමයි. හරි? ඇත්තම පුතේ කතාව කියන්නේ මතක තියාගන්න වීරබංශ සර් පුතේ එතෙක් මෙතෙක් මේ වෙනකන් කිසිම ළමෙක් කඩේ යවලා නැත ළමයි විකුණලා සල්ලි හම්බ කරලා නැත. උදාහරණයක් පුතේ මාල්සි පමුති කාලේ අයියලත් ගණන් වලට ඒකන්නේ ඒ වුණාට පුතේ ඒකගේ නමවත් වීරබංශ සර් කොලේක දාලා ගහලා කවදාවත් එලි දක්වලා නැහැ මෙන්න මේකට ඒකක් තියෙනවා මෙන්න පුතේ ඒකක් තියෙනවා කියලා. කිසිම ළමෙක් පුතේ විකුණන් කාලා නැහැ මේ අවුරුදු ගානට. කිසිම ළමෙක් පුතේ මේ අවුරුදු ගානට විකුණන් කාලා නැහැ. උදාහරණයක් මෙන්න මේක නිකන් පුතේ මෙන්න මේ වාක්‍ය පොඩ්ඩක් හිතන්නකෝ පුතේ මේ බලන්න. ගුරුවරයා යනු මේ මම හදාගත්ත වාක්‍යයක්. හොඳට බලන්න. ගුරුවරයා යනු ඕනෑම දරුවෙක් වෙනස් කළ හැකි උත්තරීතර පුජ්‍යලයකි. ගුරුවරයා යනු ඕනෑම දරුවෙක් වෙනස් කළ හැකි උත්තරීතර පුජ්‍යලයකි. හරිද? සැබෑ ගුරුවරයා සිය කරමතින් දරුවන් එතර කර සතුටු වන පුජ්‍යලයකු මිස සැබෑ ගුරුවරයා කියන පුතේ තමන්ගේ කරමතින් දරුවෝ එක්කන් ගිහිල්ලා සතුටු වෙනවා ඇර දරුවන්ගේ කරමතින් එතර වීමට උත්සාහ නොදරන පුජ්‍යලයකි. දැන් ඔය පුතේ FB එකේ හැම එකම නම් දදා කරන්නේ මොකද්ද? දරුවන්ගේ කරමතින් තමයි පුතේ යන්නේ. හරිනේ? වැඩේ ගොඩ දාගන්න. හැබැයි පුතේ වීරබංශගේ පන්තියට ආපු හැම එක්කෙනාම වගේ හොඳටම දන්නවා පුතේ. ඒ අකුරු තියෙනවා බර ලෝඩ් එකක්. හරි? 10 වසර පන්තියේ තව ගිය බ්‍රහස්පතින්දා තමයි පුතේ දන්නවද? ගිය බ්‍රහස්පතින්දා 10 වසර පන්තිය පටන් ගන්නේ 8ට. 8 ඉඳන් 10 වෙනකම් පන්තිය කරන්න උන්නේ නැහැ පුතේ. ප්‍රතිඵල නිකුත් උනේ එදා. ඒ පැය දෙකේම එනේන හැම කෝල් එකම පුතේ මයික් එක ගන්නවා. ළමයින්ට පේන්න පුතේ වීරබංශර කතා කරලා ප්‍රතිඵල මම දන්නේ නැහැ ළමයි තමයි කිව්වේ ප්‍රතිඵල එනවා කියලා. එනේන හැම කෝල් එකම පුතේ වීරබංශර මයික් එක දෙන මෙතනට. හරි? ඒතකොට පුතේ 10 වසර අයියලක් කලින් අහන පුතේ කෝල් කීයක් ආවද කියලා. පැය දෙකේම ආපු කෝල් ඔක්කොම දුන්නා අහන්න. මම හිතන්නේ පුතේ මේක ඉන්නවා දීමන්ති සේදහන්සියෙන් පුතේ 10 වසර පන්තියේ හිටියා. ඒකෙල්ලත් අහගෙන හිටියා. හරිනේ? ඒ පුතේ මෙහෙමයි. ඇත්තම කතාව පුතේ ෆේල් වෙන්නේ නැහැ. නමුත් එක එක වැඩ කරන පුතේ ප්‍රමාණය මත පුතේ අඩු වැඩි වීම මත වැඩියෙන් වැඩ කරොත් ඒකක් එනවා අඩුවෙන් වැඩ කරොත් 100ක් එනවා. ඒක තීරණය වෙන්නේ පුතේ දරුවා මත ඒක තීරණය වෙන්නේ. හරි? ඒකට පුතේ මට වගේ කියන්න බෑ තම දරුවෝ පුතේ වැඩ කරන විදිය තියෙනවානේ. හරි? හරි? ඔළුවට පුතේ කුණු දාගන්න 9 වසරේදී පුතේ 10 වසරේදී ඔළුවට කුණු වෙනවානේ. ඔළුවට කුණු වෙනවා. ඔයත් දන්නවා මාත් දන්නවා පුතේ මම නිකන් මේක කිව්වට කමක් නැහැ. කැත වචනයක් තමයි පුතේ කිව්වට කමක් නම නොකිය බෑ. සමහර ළමයි පුතේ 10 වසරට 11 වසරට වල සමහර අක්කලා අයියලා පුතේ සමහර අක්කලා පටලව ගන්නවා පුතේ අමුතු කේස්. අපි ඒකට කියනවා ලව් කේස් කියලා කියනවා. හරිනේ ඇත්ත කතාව කියන්නේ. ඒව ඔළුවට පුතේ දාගත්තොත් කවදාවත් එක්සෑම් එක ගොඩ යන්න බෑ. තේරුණාද? ඒවල දාපුතේ කවදාවත් එක්සෑම් ගොඩ යන්න බෑ. හරි? එතකොට මොකක් කරන්න ඕනද ඔයා? ටාගට් කළ පුතේ හැබැයි එක්සෑම් පාස් වුණත් A එක B එකක් වෙයි B එක C එකක් වෙයි මොනවා හරි කුණු ටිකක් ඔළුවේ තිබුණොත්. හරි? ඒක නිසා ප්‍රවේශ වෙන්න. හරි? හොඳම දේ තමයි පුතේ අශිනි ජේ ෆර්නැන්ඩෝ සර් අපේ අයියටත් ඒ එකක්. හොඳයි. එහෙනම් හොඳයි. මම දන්නේ නැහැ පුතේ අයියාගේ නම්වත් දන්නේ නැහැ පුතේ. අයියලා නංගිලා අක්කලාගේ පුතේ නම්වත් දන්නේ නැහැ. වරදි භාග ලියපෙම සමහර කට්ටිය කියනවා සර්ට මතකද සර් මාව අර ඉස්සරහා පෙළි හිටියේ සර්. මාත් පුතේ ඉතින් බොරුවට නෑ කියන්න බෑනේ පුතේ බොරුවට. ඔව් හරි. මට එන්න බොරු කියනවා පුතේ. ඈ අශාන් දිල්සර් අශානයා ඉංග්‍රීසි මීඩියම් කරපු එක. ඒකට ඒ කියලා තිබුණේ මට මතකත් නෑ. ගණන් වලට නම් ඒ කියලා දන්න ඉංග්‍රීසි මීඩියම් කරපු කොල්ලෙක් පුතේ. ගණන් වලට නම් ඒ. හැබැයි පුතේ මෙතන වාල්ලා A7යි B2යි හරි. මෙතන පුතේ වාල්ලා ඉන්න සමහර පුතේ මෙතන ඔයා දන්න මෙතන වාල්ලා ඉන්න සමහර ළමයි ඉන්න පුතේ මගේ චූටි කාලේ ශිෂ්‍යත්ව පන්ති දැන් ආපු ළමයි.
ඔයාලා ශිෂ්‍යත්වයේ පාස් වෙලාවත් ඔයාලගේ නම මම ගැහුවද නිකන් කොලේකවත් නෑ නෑ. ඒව කවදා පුතේ කරන්නේ සර් අපේ අයියා ආවේ අන්තිම මාස 3 විතරයි. අයියට 100 එකක්. අන්තිම මාස 3 ඇවිල්ලා අයියා 100 එකක් අරගෙන. ඇති. හොඳටම ප්‍රමාණවත්. හරි. ඒ පුතේ දැන් ප්‍රතිඵල පුතේ එමෙ එනවා ඉතින්. එම් ප්‍රශ්නයක් නෑ පුතේ. සමහර කට්ටියට A එනවා, සමහර කට්ටියට B එනවා. ඒ පුතේ එක එක්කෙනා. ඕකට වාසනාවත් බලපානවනේ. ඒකට වාසනාවත් බලපානවා. ඇත්තම තමයි ඒකට වාසනාවත් බලපානවනේ පුතේ. හරි. වාසනාවත් මතක තියාගන්න පුතේ වාසනාවට වඩා පුතේ උනන්දුව බලපානවා. විෂයක් පුතේ A9 ගන්න මට කියනකො A9 දැන් මෙතන සමහර ළමයි ඉන්නවා මම නම් සර් කොහොම හරි A9ක් ගන්නවා සර්. අපේ අම්මා හිතන් ඉන්නෙත් එහෙමයි සර්. අපේ තාත්තා හිතන් ඉන්නෙත් එහෙමයි සර්. A9ක් ආවේ නැත්තම් සර් ආයි මේ රෙදි ඇඳගෙන නම් සර් පාර යන නම් හම්බෙන්නේ නැහැ සර් ආයි. හරි. සමහරුගේ පුතේ එහෙම ඒ කායන පුතේ බලාපොරොත්තු පුතේ A9කට තියෙනවනේ A9ක් ගන්න. එතකොට පුතේ එහෙම A9ක් ගන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඒකට පුතේ තියෙන්න ඕනේ කැමැත්ත. විෂයකට පුතේ තියෙන්න ඕනේ කැමැත්ත. හරි. ඒ විෂයට පුතේ දැම්ම හිත මේමයි. ඔයා දැන් පුතේ A9 ගන්න එක්කෙනා සමහරු හිතන් ඉන්නවා ඒක සර් 11 වසරදීනේ. අපි පොඩි කාලේ කියනවා පුතේ හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියලා. අම්මගෙන් අහනවා එහෙම එකක් කියනවා. හරි. හැදෙන ගහ දෙපැත්තෙන් නේ පුතේ. ඔකට මොකක්ද කියන දෙපැත්තෙන් හරි මොකක් අර පියලි දෙකෙන් දැනනවා කියලා පුතේ හැදෙන ගහක් හැදෙනවද නැද්ද කියලා කියන්න පුළුවන්ලු. ඔයා දැකලා තියෙනවද චූටි කාලේ පුතේ ගහ එනකොට පියලි දෙකක් ඩොග් ගාලා වැටෙනවා දැකලා තියෙනවද පොඩි පියලි දෙකක්. අන්න ඒක දිහා බලලා කියන්න පුළුවන්ලු මේ ගහ හොඳට හැදෙන එකක්ද නැති එකක්ද කියලා. ඒ වගේ තමයි පුතේ සාමාන්‍ය පෙළදී A9ක් එනවද නැද්ද කියලා ඒක තීරණය වෙන්නේ 9 වසර පුතේ ඔයා හැසිරෙන විදිය අනුව. ඔයා 9 වසරදී පුතේ විෂයන් වලට දක්වන කැමැත්ත මත. දැන්ටමත් සමහර ළමයි ඉන්නවා ඉංග්‍රීසි වලට කැමති නැහැ ලකුණු අඩුවෙන් එන්නේ. ඒ කියන්නේ ඔයාලට පුතේ ඉංග්‍රීසි වලට එකක් එන්නේ නැහැ කියන එක. සමහරු තාමත් පුතේ සිංහල වලට මට බුද්ධඝම පේන්න බෑ අප්පිරියයි සර්. ඉතිහාසය නම් ඊයස අන්න එහෙම පුතේ තියෙනවා. ඒ විෂයන් පුතේ මතක තියාගන්න. ඒ විෂයන් අයින් කරන්න මොකද්ද වෙන්නේ ඔයාට? ඒක අයින් කරන්න වෙන්නේ පුතේ මොකද්ද? ඒවට ඔයාට ඒ අකුරු වෙන්නේ නැහැ. හරි? මතක තියාගන්න පුතේ මොකක් හරි විෂයකට මෙන්න මේ කැමැත්ත කියන එක හදාගත්තොත් කැමැත්ත අපි ඉංග්‍රීසියෙන් කියන පුතේ කැමති like. ඔය කැමැත්ත හදාගත්තොත් ඔයා නිකන් හිතන්න පොඩි කාලේ ඔයා තොරන් පොලට ගියාම පොඩි ළමයි පුතේ දැකලා තියෙනව නේද? ඔයා අර බෝල දාන තුවක්කු ඉල්ලලා අඬනවා දැකලා තියෙනව නේද? බිම පෙරලි අඬනවා පුතේ. මට දුවක්කුවක් ඕනේ, මට බෝල දාලා වෙඩි තියන තුවක්කුවක් ඕනේ. නැත්තම් මට බෑ, මට නම් බෑ බුදු අම්මේ මෙතනින් එහාට යන්නේ. කොහොම පුතේ අඬනවනේ පොඩි එව්වෝ. ඒ වගේ තමයි පුතේ මතක් කරලා බලන්න ඔයා අලුත් අවුරුද්ද රෙදි ගන්න ගියාට පස්සේ ඔයා කැමති කලිසම අරන් දුන්නේ නැත්තම් මූණ දෙක කරගෙන බුම්මගෙන ඒක අර මං කැමති නෑ අම්මා කියලා මට හරියනවා ඒක හරියන්නේ නෑ මට අම්මලට කොහොමද එතකොට පුතේම ටික වෙලාවක් ගියාට පස්සේ තාත්තා ඇවිල්ලා මොකද්ද කියන්නේ යාට කැමති කාල ගන්න දෙන්න කියනවා ඔයාට කැමති ගන්න දෙන්න කියන්නකෝ එතකොට පුතේ ඔයා කැමති එක ගන්නවා අම්මා එන ගමන් බනිනවා මුන් කියන දේ අහන්නේ උන් නෙමෙයි කොහොම නම් හදලා හරියන්නේ නෑ අම්මා බයිනවා ඒ වුණාට පුතේ අම්මා බැන්නත් අම්මා ගැහුවත් ඔයාට ඒකායන සතුටක් තියෙනවනේ මොකද සතුට ඔයාගේ වැඩේ ඔයා කොහොම හරි ඉෂ්ට කරගත්තනේ හරිනේ දැන් පුතේ අර පොඩි බෝල දාලා අර තුවක්කු තියෙන පුතේ තුවක්කු ගත්තන් පස්සේ යමන්කෝ ගෙදර කියලා පුතේ අම්මා ගෙදර එක්කන් ගිහලා අම්බානකට ගහනවා කොල්ලට පොඩි එකාට ඒත් ඌ එන පිට් එකේ ඉන්නේ ඇයි ඒ තුවක්කුව හම්බුණානේ තේරුණාද එතකොට පුතේ ඔයාම කල්පනා කරලා බලන්න ඒ පොඩි එකා තමන් කැමති තුවක්කුව තමන් ලයික් කරන තුවක්කුව ගන්න මොනතරම් ගේමක් ගැහුවද මොනතරම් උනන්දු වුණාද බිම පෙරළුණා කෑ ගැහුවා ඇඬුවා දැඟලුවා මර ගේමක් ගැහුවානේ ඒත් දැන් ඔයා කැමති A9 ගන්න කොබල පෙරලෙනවද උඩ පයින්නවද ඈ දැන් A9 ගන්න දඟලනවද ඈ ඒකේ තේරුම තමයි පුතේ ඒකේ තේරුම තමයි ඔයා පාඩම් කරන්න කැමති නැහැ කියන්නේ. ඔයා පාඩම් කරන්න පුතේ කැමති නැහැ කියන්නේ. හරි ඔයා පාඩම් කරන්න පුතේ කැමති නැහැ. එතකොට පුතේ ඔයා පාඩම් කරන්න කැමති නැත්තම් මන් මෙන්න මේ කැමැත්ත හදාගත්ත පුතේ වැඩේ ගොඩ. හරි? A9 පුතේ මතක තියාගන්න.
ඔයා පුතේ මතකයි ඔයා කොච්චර පුතේ වැදගත් විදිහට මම පාඩම් කරන එහෙම හිතට පුතේ නම එන්නේ නැහැ හොඳේ. මේ පන්ති ඉන්නවනේ පුතේ පට්ට සීන් එකේ ඉන්න ළමයි ඉන්නවනේ මේ පන්තියේ. මට සර් ඒ නමයක් එනවා අනිවාර්යෙන් සර් දන්නවනේ. අන්න යාලා පුතේ ප්‍රතිඵලය ආවන් පස්සේ පොඩ්ඩක් බලන්නකෝ මාව හම්බෙන්නේ. හරිනේ? එහෙම පුතේ නමයක් එන්නේ නැහැ. ඒ නමේ එන්න පුතේ වැඩ කරන්න ඕනේ. හරි එහෙම එන්න පුතේ වැඩ කරන්න ඕනේ. ඒ නම එන්න පුතේ වැඩ කරන්න ඕනේ. වැඩ නොකර පුතේ නම එන්නේ නැහැ. බලමු. අපි යමු ඊළඟ කොටසට. මල්ලක සර්ව සම වූ කිරි රසති ටොෆි 4ක් සහ දොඩම් රසති ටොෆි 3ක් ඇත. අහම්බු ලෙස ටොෆියක් තෝරා ගැනීම. අහම්බු ලෙස ටොෆියක් තෝරා ගැනීම නම් පුතේ මට කියන්න අපිට හම්බෙන නියඳි අවකාශය මොකක්ද? හරිනේ? ඔය දැනටමත් පුතේ පඬිත ළමයි දාලා ඇති කිරි සහ දොඩම් කියලා දාලා ඇති. වැරදීනේ පුතේ. ටොෆි 4ක් තියෙනවා නම් පුතේ කිරි 1, කිරි 2, කිරි 3, කිරි 4, දොඩම් 1, දොඩම් 2, දොඩම් 3. ඕක තමයි පුතේ නියඳි අවකාශය. දැන් සමහර ළමයි මගෙන් අහයි ඇයි සර් මෙහෙම ගත්තේ කියලා. ප්‍රශ්නයක් දැන් හිතේ තියෙනවනේ එහෙම ප්‍රශ්නයක්. සර් මේ දොඩම් සහ කිරි විතරනේ තියෙන්නේ. පුතේ එතන තියෙන ප්‍රශ්නේ තමයි මේ ටොපිය නෙමෙයිනේ මේ ටොපිය. හරි අපි නිකන් හිතමුකෝ පුතේ මෙහෙම පන්තියේ ගැහැණු ළමයි 4 දෙනෙක් සහ පිරිමි ළමයි 2 දෙනෙක් ඇත. එතකොට නියඳි අවකාශය මොකද්ද? ගැහැණු පිරිමි විතරද? නෑනේ පුතේ. ගැහැණු 1 ඇයි ඉතින් පුතේ අශිනි නෙමෙයි මල්සි කියන්නේ. මල්සි නෙමෙයි පුතේ රන්මිනී කියන්නේ. ඉතින් 3 දෙනෙක්නේ පුතේ වර්ග 3න්නේ. හරිනේ? එතකොට පුතේ ඒ වගේ එහෙම දාන්න බෑ. හරි සරලව දාන්න බෑ උත්තරේ. ඊළඟ එක පස්වෙනි ගාන. කාසියක් දෙවරක් උඩ දමා ලැබෙන පැත්ත සටහන් කර ගැනීම. කාසියක් දෙවරක් උඩ දමා ලැබෙන පැත්ත සටහන් කර ගැනීම. කාසිය පුතේ එක්වරක් නෙමෙයි දෙවරක්. ආගෙන ඉන්න. එක්වරක් නම් පුතේ සිරසයි අගයයි. ඉතින් එකපාරක් උඩ දැම්මොත් මොනවද ප්‍රතිඵල මට කියන්න? එකපාරක් උඩ දැම්මොත් ප්‍රතිඵල මොනවද? එක්ක සිරස එක්ක අගය. දැන් මේකේ තියෙන පුතේ එක්වරක් නෙමෙයි මොකද්ද? දෙවරක්. දෙවරක් දැම්මොත් ලැබෙන ප්‍රතිඵල මෙන්න මේවා පුතේ. සිරස සිරස වෙන්න පුළුවන් සිරස සිරස. ඊළඟ එක සිරස අගය 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 සිරස. ඔන්න පුතේ දෙවරක් උඩ දැම්මොත් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ටික. දිනෝත් යුවන්ජිත් දිනෝත් යුවන් කොල්ලගේ කොණ්ඩේ කපලා නැහැ. පුතේ මෙතන සමහර ළමයි ඉන්නවා පුතේ ගෙදරේ වැඩිමලා තමයි පුතේ දැන් 9 වසරේ ඉන්නේ. දිනෝත්ලා ගෙදර වැඩිමලා තමයි දිනෝත්. ඒ මිනිහා පුතේ ගණන් වලට ඒකක් ගන්නම ඕනේ. ඒ මිනිහා ඒකක් ගත්තේ නැත්නම් ඊළඟ නංගි එන්නෙත් මගේ පන්ති. ඊළඟ නංගි එන්නෙත් මගේ පන්ති. හරිනේ? ලොකු එකා පුතේ කක්කුට්ට වගේ ගියොත් එහෙම අනිත් එකා යන්නේ කක්කුට්ට වගේම තමයි. හරිනේ? චමෝදිලා ගෙදර ගණන් වලට ඒකක් ආවේ දැම්ම අදා ගන්නවා චමෝදි. දැම්ම හිත හදාගෙන පාඩම් කරනවා. ගණන් දවසට ගණන් 10ක්වත් හදනවා. ඉලීෂා නිලක්ෂි ගෙදර එකයිනේ ඉන්නේ. ඒකයි අකා වුණාම ඉවරයි. හරිනේ? ගෙදර ලොකු එකා ඉමාෂු මෙයන්ගන. හරිනේ? ඒ විදිහටම තමයි මල්ලි හැදෙන්නේ. හරිනේ? රයිට්. ඒ නිසා පුතේ ප්‍රවේශමේ. හරි? අපි යම් පුතේ ඊළඟ ගානට සමසේ භව්‍ය සිද්ධි. බහුව නෙමෙයි පුතේ භව්‍ය. සමසේ බහුව සිද්ධි නෙමෙයි පුතේ භව්‍ය භව්‍ය. මොනවයි සර් සමසේ භව්‍ය කියන්නේ? පුතේ සමසේ භව්‍යයි කියන්නේ පුතේ හැකියාව සමාන සිද්ධි. ලියන්නටක් ගාලා අවධානයෙන් ඉඳන් ලියන්න. කිසියම් සිද්ධියක ප්‍රතිඵල ලැබීමේ හැකියාව සමාන නම්
කිසියම් සිද්ධියක ප්‍රතිඵල ලැබීමේ හැකියාව සමාන නම් කිසියම් සිද්ධියක ප්‍රතිඵල ලැබීමේ හැකියාව සමාන නම් කිසියම් සිද්ධියක ප්‍රතිඵල ලැබීමේ හැකියාව සමාන නම් එවැනි සිද්ධි සමසේ භව්‍ය සිද්ධි වේ. 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 මං ආයි කියන්නම් පුතේ කිසියම් පරීක්ෂණයක ලැබෙන ප්‍රතිඵල වල හැකියාව සමාන නම් එහෙම නේද මං කියලා තියෙන්නේ. පොඩ්ඩක් අපි මුඩක් ගාලා මල්සිලා ගෙදර මල්සි පොඩ්ඩක් කියන්න මට මතක නැහැ කියපු එක. කිසියම් සිද්ධියක ප්‍රතිඵල ලැබීමේ හැකියාව සමාන නම් එවැනි සිද්ධි සමසේ භව්‍ය සිද්ධි වේ. right. හරි අපි ආගේ මයික් ඔෆ් කරමු. පුතේ අපිට දැන් ඇත්තටම සර් ඇයිසර් එක වාක්‍යයක් කියලා ඊළඟ සැරේ කියනකොට මතක නැත්තේ. පුතේ මේක මේ කටපාඩම් කරලා කියන එකක් නෙවෙයිනේ. අර වාක්‍යයේ අර පොදු අර්ථය එයි. ඔය අතරින් පතර දාන චූටි චූටි වචන වෙනස් වෙයි සමහර විට. හරි? දැන් කිසියම් පරීක්ෂණයක ලැබෙන ප්‍රතිඵලවල හැකියාව සමානතර ලැබෙන ප්‍රතිඵලවල ඕන මේකේ ආය ප්‍රතිඵලවල ඊළඟ උඩින් එකේ තිබුණේ ලැබිය හැකි ප්‍රතිඵලවල අර එහෙම පොඩි පොඩි අර්ථය එකයි චුටි චුටි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් නේ. හරි. ආගෙන සර් මට ඒක තේරුන්නේ නැහැ. තේරුන්නේ නැති කට්ටිය පොඩ්ඩක් ඔළුවෙන් සංඥාවක් දෙමු. ආයෙසර කියලා බලන්න පුතේ තේරුම් ගන්න පුළුවන්ද බලන්න. විය හැකියාව සමාන නම් සමසේ භව්‍ය වේ. තේරුම් නැත්තම් ඔළුවෙන් සංඥාවක් දෙන්න පුතේ. තේරුම් ගත්ත කට්ටිය නම් ඔය ඉන්නේ මං අහන්නම් මොකද තේරුම් ගත්තේ කියලා. ඊට පස්සේ බොරුවට කියන්න එපා මගෙන් මොකක්ද දන්නවද? මේ හැකියාව සමානේමනේ සර්. එහෙම කියන්න එපා. හැකියාව සමාන වෙන්නේ කොහොමද කියලා තමයි මාත් අහන්නේ. දැන් නම් ටික ටික ඔළුව වැනෙනවා. මනුදි MHN මනුදි දැන් නම් ටික ටික ඔළුව වැනෙනවා. හරි. තේරුම් ගත්තා ලිසාරා? තේරුම් ගත්තේ නැද්ද? ඔළුව වැනුවද? ඔය දැන්නේ වැනුවේ ඔළුව. වැනුවලු. හරි. සමහර පුතේ ඔළුව වැනුවාට පස්ස වැනෙන්නේ ඔළුව නෙමෙයි වැනෙන්නේ. හරි. මෙන්න බලමු පුතේ ගන්න. දැන් මම කාසියක් උඩ දැම්මොත් පුතේ කාසියේ පැති දෙකක් තියෙනවා සිරස අනිත් පැත්ත තියෙනවා අගය. එතකොට එක සැරයකට වැටෙන්නේ මේකෙන් එකයිනේ. අවස්ථා දෙකක් තිබුණා දෙකෙන් එකයි. අවස්ථා දෙකක් තිබුණා දෙකෙන් එකයි. එතකොට මෙයාගේ හැකියාව කොච්චරද? භාගයයි. මෙයාගේ හැකියාව කොච්චරද? භාගයයි. එහෙනම් මට කියන්න සිරස ලැබීමේ හැකියාව කට ඇරලා කියන්නකො. සිරස ලැබීමේ හැකියාව භාගයයි. අගය ලැබීමේ හැකියාව භාගයයි. එතකොට මෙයාලගේ හැකියාව සමානයි. අන්න මේකට අපි කියනවා සමසේ භව්‍ය වේ. බලමු පුතේ ධාතු කැටයක් අරගෙන ධාතු කැටේ තියෙන පුතේ 1 2 3 4 1 2 3 4 5 6 මේ ධාතු කැටේ තියෙනවා පුතේ පැති 6ක් 1 2 3 4 5 6ක් අංක 1 පැති තියෙන්නේ 1යි. එතකොට අංක 1 ලැබීමේ සම්භාවිතාව 6න් 1යි. අංක 2 ලැබීමේ හැකියාව 6න් 1යි. අංක 3 ලැබීමේ හැකියාව 6න් 1යි. සර් අංක 3 ලැබීම 6න් 3යිනේ. අයියෝ කනවා. 3 ඉලක්කම තිබුණාට පැති එකයි තියෙන්නේ එක පැත්තයිනේ තියෙන්නේ අංක 3ට. එක පැත්තයි තියෙන්නේ අංක 3ට. හරි. අංක 4 ලැබීමත් 6න් 1යි. අංක 5 ලැබීමත් 6න් 1යි. අංක 6 ලැබීමත් 6න් 1යි. මේ හැම එකේම පුතේ
අගයන් සමානයි. මේකත් සමසේ භාග්‍යය. ඊළඟ එක බලන්න. රතු පාට බෝල 5යි නිල් පාට බෝල 2යි. රතු පාට ලැබීමේ හැකියාව වැඩිද අඩුයිද රතු පාට වලට? රතු පාට 5ක් තියෙන නිසා රතු පාට හැකියාව වැඩි. නිල් පාට හැකියාව අඩුයි. ඒ කියන්නේ පුතේ ඔක්කොම 7යි. 7න් 5ක් රතු වලට. 7න් 2ක් නිල් වලට. මේකේ හැකියාව සමානද අසමානයිද? අසමානයි. මේක සමසේ භාව්‍ය නොවේ. හැකියාව සමාන ඒවා විතරක් පුතේ මොකද්ද? කිසියම් පරීක්ෂණයක ප්‍රතිඵල ලැබීමේ හැකියාව සමාන නම් සියලුම ප්‍රතිඵල ලැබීමේ හැකියාව සමාන නම් මේ හැම ප්‍රතිඵලයකම පුතේ මේ පරීක්ෂණය ගත්තොත් මේ හැම ප්‍රතිඵලයේම හැකියාව සමානයි. මේක සමසේ භාව්‍යයි. මේ හැම ප්‍රතිඵලයෙම පුතේ හැකියාව සමානයි. සමසේ භාව්‍යයි. පවුලකට උපදින දරුවා පවුලකට කියන්නේ පුතේ ගෙදරට උපදින දරුවා පිරිමි හෝ ගැහැණු වීම සමසේ භාව්‍යයි. එක්ක කොල්ලෙක් නැත්තම් කෙල්ලෙක්. හරිනේ? සර් බල්ලෙක් වෙන්න බැරිද? නෑ බල්ලෙක් වෙන්නේ නෑනේ පුතේ වෙන්නේ බල්ලෙක් වෙන්නේ. එක්ක කොල්ලෙක් නැත්තම් කෙල්ලෙක් දෙකෙන් එකයිනේ වෙන්න පුළුවන්. හරිනේ? එතකොට බලන්න පුතේ කොල්ලෙක් නම් දෙකෙන් එකයි. කෙල්ලෙක් නම් දෙකෙන් එකයි. ඒත් සමසේ භාව්‍යයි නේද? සර් බල්ලෙක් ආවොත් අවුලක් නෑනේ පුතේ. අවුලක් නෑ. ඒත් එතකොට එන්නේ මොකද්ද? කොල්ලෙක් නම් 3න් එකයි, කෙල්ලෙක් නම් 3න් එකයි, බල්ලෙක් නම් 3න් එකයි. හරිනේ? හැදෙන එක පුතේ බල්ලෙක් වෙන වැරෙන්න පුතේ බල්ලෙක් නම් හැදෙන්නේ නැහැ. හරිනේ? ඒ වෙන සාමාන්‍ය ක්‍රමේ ආගෙනිමු. එතකොට පුතේ අපි ඒවට කියනවා පුතේ මොකද්ද? සමසේ භව්‍ය සිද්ධි. මෙන්න මේ දෙක පුතේ මේක දාන්න එපා. නැත්තම් මේ තුනම දාලා උදාහරණ විදිහට පුතේ ඔතන යටින් මේ තුනම රූපසරම් පොඩියට ඇඳලා මේක ඉස්සරහින් දාන්න සමසේ භව්‍ය වේ. මේක ඉස්සරහින් දාන්න සමසේ භව්‍ය සිද්ධියකි. මේක ඉස්සරහින් දාන්න සමසේ භව්‍ය නොවන සිද්ධියකි. ටක් ගාලා දාගෙන යන්න.
පුතේ ගණටක් ගාලා ඒකේ අභ්‍යාසංක ගණටක් ගාලා අපි ඒක ටක් ගාලා ඉවර කරමු. පහත සඳහන් එක් එක් පරීක්ෂණයට අදාළ ප්‍රතිඵල සමසේ භව්‍ය වේදයි ලියන්න. පුතේ සමසේ භව්‍ය වේ නම් සමසේ භව්‍ය වේ කියලා දාන්න, සමසේ භව්‍ය නොවේ නම් සමසේ භව්‍ය නොවේ කියලා දාන්න. පුතේ හොඳට පළවෙනි ගාන කියන්න. සවිදි සමබර චතුස්තලයක පැති හතරේ රතු නිල් කහ කොළ අන්න පුතේ වර්ග හතරක්. උඩ දමා වැටෙන පැත හරිනේ. රතු ලැබීම හතරෙන් කීයද? 1යි. නිල් ලැබීම හතරෙන් කීයද? 1යි. කහ ලැබීම හතරෙන් කීයද? 1යි. කොළ ලැබීම හතරෙන් කීයද? 1යි. එහෙනම් මේක සමසේ භව්‍ය වේ. දාන පුතේ සමසේ භව්‍ය වේ. රන්මිනී මොනවද රන්මිනී හොයන්නේ? පුතේ සමසේ භව්‍ය වේ. ඊළඟ එක සමබර කාසියක් උඩ දමා ලැබෙන පැත්ත සටහන් කර ගැනීම. සමබර කාසියක් උඩ දැම්මම පුතේ කොහොමද මොකක්ද වෙන්නේ? සමසේ භව්‍ය වේ. ඒක සමසේ භව්‍ය වේ. ඊළඟ එක හොඳට බලන්න පුතේ ඊළඟ ගාන එකේව 4යි දෙකේව 3යි එතනම තේරෙනවා පුතේ සමසේ භව්‍ය නොවේ කියලා. එකේ ඉලක්කම් වැඩි පේනව නේද? ඒක සමසේ භව්‍ය නොවේ. පුතේ ඊළඟ බලනකො ප්‍රිස්මයක්. ප්‍රිස්මයක් කියන්නේ පුතේ සාධාරණ ඝන වස්තුවක් නෙවෙයිනේ. එහෙනම් ඒකත් පුතේ සමසේ භව්‍ය නොවේ. පුතේ හතරවෙනි එක සමසේ භව්‍ය නොවේනේ පුතේ. මොකද එක පැත්තක් අර ඍජු කෝණ ආශ්‍ර පැත්ත ලොකුයි, ත්‍රිකෝණ පැත්ත පොඩි. එහෙම සමසේ භව්‍ය වෙන්නේ නැහැ පුතේ. ඊළඟ බලන්න මොකක්ද තියෙන්නේ? එක සමාන ප්‍රමාණයේ රතු පැහැති කාඩ්පත් 3, නිල් පැහැති කාඩ්පත් 4. අන්න නිල් පාට වැඩි සමසේ භව්‍ය නොවේ. නිල් පාට වැඩි පුතේ සමසේ භව්‍ය නොවේ. ඊළඟ එක සමාන කේන්ද්‍රික ඛණ්ඩ වලට බෙදා තිරස්ව සවිකර ඇති වෘත්තාකාර තැටිය බලන්න පුතේ. ඒකේ ඔක්කොම තියෙන A B C D E F G H ඔක්කොම සමාන කෑලි. එකිනෙකට වෙනස් කෑලි. එහෙනම් සමසේ භව්‍ය වේ. පුතේ 7 වෙනි ගාන බලා ගන්න. කොටස් අසමාන වන පරිදි බෙදා. එතනම තේරෙනවා පුතේ කොටස් අසමානයි නම් ආයි බලන්න දෙයක් නැහැ. කොටස් අසමාන නම් මොකද්ද? මොකද්ද දිසාරා? කොටස් අසමාන නම් මොකද්ද? සමසේ භව්‍ය නොවේ. එකක් ලොකු එකක් පොඩි කියන්නේ පුතේ එක පැත්තකට බර වැඩි කියන එකනේ. ඊළඟ එක පුතේ සමසේ භව්‍ය සිද්ධියක සම්භාවිතාව. සමසේ භව්‍ය සිද්ධියක සම්භාවිතාව. හරි. ලියන්න පුතේ උදාහරණයක්. එකේ සිට සර් ඒකේ පාට සර්ට පේනවද? ඔව් පේනවා. එකක් පොඩි එකක් ලොකුයි. බුද්ධිමත් මිනිසුන්ට පේනවා. ඉතින් බුද්ධිය නැත්තම් පේනව අඩුයි. හරිනේ? හරි. පාට පේනවද පුතේ? ඒක පේනව නේද? ඔව්ලු. එහෙනම් බුද්ධිමත් ඈ. හරි. වා බුද්ධිමත්. මේ ප්‍රතිභානි භාග්‍යා දැන් මේ විනාඩි 5කට කලින් එළියේ හිටියා. දැන් ආය ඇතුලේ ඊට පස්සේ ආය එළියේ හිටියා.
ඒතර මොකද එළිය හිටියේ? දැන් එළියට ගියානේ ප්‍රතිමානි භාග්‍යා. එළිනන්නේ දැන් ආවේ. එහෙනම් කවුද එළිය හිටියේ? එක්කෙනා කවුද? අද පන්ති පටන් ගත්ත වෙලාවේ නම් ඔතනමද හිටියේ? ඉතින් වෙන ප්‍රතිමානි භාග්‍යලා ඉන්නවද? නැහැ. බලමු අපි ඔයලා බලමු. හරි. පුතේ සමසේ භව්‍ය සිද්ධිය පරිසම්භාවිතා පුතේ ලියන උදාහරණ ගාන මොකද උදාහරණ ගාන 1 සිට 6 තෙක් අංක යොදන ලද 1 සිට 6 තෙක් අංක යොදන ලද ගණාකාර ධාතු කැටයක් පෙරලීමේදී පුතේ ලියන්න ප්‍රශ්න අංක 1 අංක 1 ලැබීමේ සම්භාවිතාව අංක 1 ලැබීමේ සම්භාවිතාව පුතේ ඔක්කොම පැති 6ක් තිබුණා අංක 1 පැති තිබුණ 1යි අංක 1 ලැබීමේ සම්භාවිතාව 6න් 1යි අංක 1 ලැබීමේ සම්භාවිතාව 6න් 1යි ඊළඟ පුතේ අංක 2 ලැබීමේ සම්භාවිතාව ඒකත් පුතේ 6න් 1යි ඒකත් 6න් 1යි අංක 1 ලැබීමේ සම්භාවිතාව 6න් 1යි අංක 2 ලැබීමේ සම්භාවිතාවත් 6න් 1යි පුතේ ඊට පස්සේ යටින් ලියන්න සිද්ධියක සම්භාවිතාව සමානයි සිද්ධියේ වාර ගණන බෙදීම නියැඳී අවකාශයේ අවයව ගණන විනාඩියක් දෙන්නම් පුතේ පොඩ්ඩක් පාඩම් කරගන්න
දැන් පුතේ අපි අභ්‍යාස වලට යමු. අභ්‍යාස අංක 4ට යමු. හැම එක්කෙනාම පුතේ යමුටක් ගාලා අපි අභ්‍යාස අංක 4ට. පුතේ උත්තර දාන්න තියෙන්නේ පුතේ එහා පැත්තේ. උත්තර දාන්න තියෙන්නේ පුතේ එහා පැත්තේ. 5යි 6යි 7යි පිටුතුන පුතේ. පළවෙනි ගාන පුතේ අභ්‍යාස අංක 4 පළවෙනි ගාන පොඩ්ඩක් බලා ගන්න. 1 සිට 6 තෙක් අංක යෙදු සමබර ඝනාකාර ධාතු කැටයක් උඩ දැමූ විට උඩට හැරී වැටෙන පැත්තේ අංකය සටහන් කිරීමේ පරීක්ෂණයකදී පුතේ පළවෙනි ප්‍රශ්නේ මොකක්ද අපෙන් අහන්නේ? ලැබිය හැකි සියලුම ප්‍රතිඵල ඇතුළත් නියඳි අවකාශයේ S. පුතේ අපි නියඳි අවකාශයේ පුතේ සංකේතවත් කරන්නේ S වලින්. එතකොට උතන හැම්බෙන්න පුළුවන් පුතේ නියඳි අවකාශය මට කියන්න මොකද්ද? 1 2 3 4 5 6. ඔන්න එකේ පළවෙනි එක. ටග්ගල් උත්තර දාගන්න ඉක්මනට. ඔය තියෙන පුතේ නියඳි අවකාශය. ඊට පස්සේ අපිට දෙවෙනි ප්‍රශ්නෙන් අහන පුතේ NS. NS කියන්නේ පුතේ S ගේ අවයව ගණන. N කියන්නේ අවයව ගණන. 1 2 3 4 5 6යි. NS කියන්නේ පුතේ 6යි. ඊට පස්සේ පුතේ බලන්න තුන්වෙනි එක. ඉරට්ටේ සංඛ්‍යාවක් වැටීම A නම්. මොකද පුතේ ඊළඟ ගාන මට කියන්න මොකක්ද තියෙන්නේ? ඉරට්ටේ සංඛ්‍යාවක් වැටීම A නම් එහි අවයව ලියා. දැන් පුතේ මට කියන්න ඉරට්ටේ සංඛ්‍යාව මොනවද මෙතන තියෙන්නේ? 2 4 6. A ගේ අවයව ලියා එන්නේ සොයන්න. ඒ කියන්නේ A ගේ අවයව පුතේ 1 2 3ක් තියෙනවා. A ගේ අවයව 3යි. කල්පනාවෙන් හදන්න. NS කියන්නේ පුතේ 6යි. NA කියන්නේ 3යි. පුතේ ඊට පස්සේ අපෙන් අහනවා එහි සම්භාවිතාව P. පුතේ මේ සම්භාවිතාවට P කියලා සංකේතයක් දාලා තියෙන P කියන්නේ පුතේ probability. A ගේ probability A ගේ සම්භාවිතාව. පුතේ සූත්‍රයේ එන්නේ PA කියන්නේ පුතේ NA බෙදීම NS. PA කියන්නේ පුතේ NA බෙදීම NS. NA කියන්නේ පුතේ A සිද්ධියේ අවයව, NS කියන්නේ නියඳි අවකාශයේ අවයව. දැන් මට කියන්න A සිද්ධියේ අවයව 3යි, නියඳි අවකාශයේ අවයව 6යි. 6න් 3යි. මේ දෙන්නම තව 3ෙන් බෙදන්න පුළුවන්. පුතේ සම්භාවිතාව කියන්නේ උපරිම කුඩා කරන්න ඕනේ. 3ට 3 ඒවා 1යි, 6ට 3 ඒවා 2යි. එහෙනම් උත්තරේ 2න් 1යි. පස්වෙනි එක. අපි යමු ඉමාශි මංගනලා ගෙදරට. පස්වෙනි ගාන. ඉමාශි පස්වෙනි කොටස පොඩ්ඩක් බලන්න ඉමාශි. අරහෙ ඉන්නේ අරහෙ. පස්වෙනි ගාන මට පොඩ්ඩක් කියන්න ඉමාශි මොකක්ද තියෙන්නේ පස්වෙනි කොටස? ප්‍රථමක සංඛ්‍යාවක් සහිත අංකයක් වැටීමේ සම්භාවිතාව සොයන්න. මට මෙතන තියෙන ප්‍රථමක සංඛ්‍යාවට කියන පැඩියටක් ගාලා. 1 කොහෙද බල ප්‍රථමක උසල ගානක් පොළවේ දෙකට ගන්නේ. 2 ප්‍රථමක. 3 ප්‍රථමක. 5 ප්‍රථමක. එහෙනම් පුතේ ඔතන තියෙන ප්‍රථමක සංඛ්‍යා පුතේ තියෙන්නේ 3යි. ඔතන ප්‍රථමක සංඛ්‍යා තියෙන්නේ පුතේ 3යි. එහෙනම් එන්නේ පුතේ ඔක්කොම තිබුණා 6ක් 6න් 3යි. ඒකත් පුතේ ආයි 3ෙන් බෙදුවන් පස්සේ උත්තරේ එන්නේ කීයද? 2න් 1යි. 2න් 1යි. දැන් ටක් ගාලා පුතේ දෙවෙනි ගාන පටන් ගමු. ටක් ගාලා දෙවෙනි ගාන උත්තර ලියන්න. දෙවෙනි ගාන පුතේ ටක් ගාලා ගන්න. පුතේ ටක් ගාලා දෙවෙනි ගාන ගන්න. A B C D E F G H.
A B C D ඔන්න පුතේ නීති අවකාශය ලියන්නලු. එහෙනම් මෙතන නීති අවකාශය මොකක්ද දෙන්නේ? A B C D E F G H. මෙන්න පුතේ දෙවෙනි එක. බලන්න දෙවෙනි එක මොකක්ද දෙන්නේ? B අක්ෂර සහිත කාඩ්පත ලැබීමේ සම්භාවිතාව. පුතේ B අක්ෂර තියෙන එකයි තියෙන්නේ. ඔක්කොම කාඩ්පත් 8ක් තිබුණා. B අක්ෂර තියෙන එකයි. එහෙනම් සම්භාවිතාව 8න් එකයි. බල ඉන්න එපා ඉක්මනට ලියමු. ස්වර අක්ෂරයක් සහිත කාඩ්පතක් ලැබීමේ සම්භාවිතාව. ස්වර අක්ෂර මොනවද පුතේ තියෙන්නේ? A E I O U නේ මෙතන දෙකයි තියෙන්නේ. right. A තියෙනවා E තියෙනවා. එහෙනම් පුතේ 8න් 2යි. මේ දෙන්නම දෙකෙන් බෙදලා කුඩා කරන්න පුළුවන්. දෙක දෙකෙන් බෙදුවම 1යි, 8 දෙකෙන් බෙදුවම 4යි. උත්තරේ 4න් 1යි. සර් ඔය දෙක මොකද පුතේ දෙක කියලා කියන්නේ? යමුඩක් ගාලා හසින්ද ප්‍රභාත්ලාගේ ගෙදරට. හසින්ද. ඔය නසින්ද ප්‍රභා. හසින්ද ප්‍රභාත් වාගේ මයික් එක ඔන් කරලා තියෙන මොකද්ද ප්‍රශ්නේ? නෑ සර් ප්‍රධාන දෙකනේ අංකේ. දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ. අංකේ වෙනස් කරේ නෑ ඉතින් මං කටින් කිව්වා දෙක කියලා. හරි හරි. මං එහෙත් බැලුවා මේ දෙක කිව්වන් පස්සේ පුතේ ඉංග්‍රීසි ඕඩිය අසෙවද දෙකේ ඉලක්කම් තියෙන්නේ කියලා. right. ඊළඟ ගාන පුතේ K අක්ෂරය ලැබීමේ සම්භාවිතාව K. මේකේ K අක්ෂර නෑ පුතේ. එහෙනම් 8න් බිඳුවයි. K අක්ෂරේ නෑ පුතේ. 8න් බිඳුවයි සම්භාවිතාව. දැන් ටක් ගාලා පුතේ එහා පැත්තේ 3 වෙනි ගානයි 4 වෙනි ගානයි ටක් ගාලා ඉවර කරන්න. 3යි 4යි ඉක්මනට 3යි 4යි. පුතේ ඔකේ 4 වෙනි ගානේ පුතේ නිල් පාට තියෙන්නේ. බලන්න පුතේ ඔකේ 4 වෙනි ගානේ නිල් පාට තියෙන්නේ. පොඩ්ඩක් බලා ගන්න 4 වෙනි එකේ පුතේ 4 වෙනි එකේ තියෙන්නේ අගන්න පුතේ 4 වෙනි එකේ තියෙන පුතේ ඔක්කොම පාට 8ක්. හිතා ගන්නකො පාට 8ක් කියලා. ඒකේ ඔය තියෙන තද නිලුත් තියෙනවා, රතුත් තියෙනවා, කහක් තියෙනවා එක ගානේ. තද නිල් තියෙන්නේත් එක ගානේ එක කෑල්ලයි, රතු තියෙන්නේත් එක කෑල්ලයි, කහ තියෙන්නේත් එක කෑල්ලයි. ඔක්කොම කෑලි තියෙනවා 8ක්. හරිද? පුතේ 4 වෙනි ගානේ පාට පුතේ අච්චු පොතේ පාට තිබුණාට අපිට පාට දාන්න බෑනේ. ඔය 4 වෙනි ගානේ පුතේ කෑලි ඔක්කොම 8ක් තියෙනවා. ඒක පුතේ මේ ඔක්කොම පාට එකිනෙකට වෙනස්. රතු පාටේ එකක් තියෙනවා, කහ පාටේ එකක් තියෙනවා, තද නිල් පාටේ එකක් තියෙනවා, ලා නිල් පාටේ එකක් තියෙනවා, ඊට පස්සේ දුඹු පාටේ එකක් තියෙනවා, කොළ පාටේ එකක් තියෙනවා, කාමනදලමු තියෙන්නේ කොළ පාටේ එකක් තියෙනවා, ලා කොළ පාටේ එකක් තියෙනවා, ලා කොළ පාට එකක්, තව මොකක්ද ඔය පාටක් තියෙනවා. හැම එකෙම එක ගානේ තියෙනවා. ටක් ගාලා පුතේ 3 වෙනි ගානයි 4 වෙනි ගානයි ටක් ගාලා හදන් යන්න 3යි 4යි. 3ක් පුළුවන් 4ක් පුළුවන් 5ක් පුළුවන් ටක් ගාලා හදමු 3යි 4යි 5යි.
හරි. පොත බලමු ටක් ගාලා ගන්න. 1 සිට 25ත් එක් අංක යෙදූ සමාන කාඩ්පත් 25ක් පෙට්ටියක් තුල ඇත. ඉන් අහඹු ලෙස කාඩ්පතක් ගැනීමේ පරීක්ෂණයට අදාළව අංක 8 සහිත කාඩ්පත ලැබීමේ සම්භාවිතාව. අංක 8. 8 කාඩ්පත් එකයි තියෙන පුතේ 25න් එකයි. දෙවෙනි එක. 5 ගුණාකාරයක් ලැබීම 25න්. පුතේ 5 ගුණාකාර දෙන්නේ 5 10 15 5 10 15 20 25. පහක් තියෙනවා. මේ දෙන්නම් පුතේ 5න් බෙදුවම 5න් එකයි. හරිද? තුන්වෙනි එක. ඔත්තේ සංඛ්‍යාවක් සහිත කාඩ්පතක් ලැබීම. ඔත්තේ සංඛ්‍යා තියෙන පුතේ 1 3 5 7 9. ඔතන ඔත්තේ සංඛ්‍යා තියෙනවා පුතේ මං හිතන්නේ 24යි නම් 12යි 13ක් තියෙනවා. 25න් 13යි. ඔත්තේ සංඛ්‍යා. හතරවෙනි එක. සමචතුරස් සංඛ්‍යාවල් ලැබීම 25න්. එක් වරක් 1 1යි, දෙවරක් 2 4යි, තුන් වරක් 3 9යි, හතර වරක් 4 16යි, පස් වරක් 5 25යි, 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. කුඩා කරාම 5න් එකයි. අනුපතේ ගාන 40 ඉවරයි. මෙන්න ඊළඟ එක. තද නිල් වර්ණය ලැබීම. තද නිල් වර්ණ ඔක්කොම කෑලි 8යි පුතේ. තද නිල් වර්ණය ලැබීම 8න් එකයි. රතු වර්ණය ලැබීම 8න් එකයි. කහ වර්ණය ලැබීම 8න් එකයි. ඔන්න සම්භාවිතාව. තද නිල් වර්ණයට රඳුනෝ තද නිල් වර්ණයත් 8න් එකයි. රතු වර්ණයත් 8න් එකයි. කහ වර්ණයත් 8න් එකයි. මෙන්න පස්වෙනි එක. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් සඳහා දී ඇති පිළිතුරු 5න් නිවැරදිව ඇත්තේ 1යි. එතකොට පුතේ නිවැරදිව තියෙන 1යි නම් නිවැරදි වීමේ සම්භාවිතාව කීයද? 5න් 1යි. වැරදි වීමේ සම්භාවිතාව කීයද? 5න් 4යි. ඉතින් පුතේ නිවැරදිව 1යි, වැරදිව 4යි. නිවැරදි වීම 5න් 1යි, වැරදි වීම 5න් 4යි. ගණනටක් ගාලා 6 වෙනි ගාන. සර්ව සම පබළු අතරින් 3ක් රතු පාටලු. ඒක රතු පාට ඒවා පුතේ 3යි. කළු පාට ඒවා 2යි. සුදු පාට ඒවා 5යි. පළවෙනි ප්‍රශ්නය. රතු පබළුවක් ලැබීමේ සම්භාවිතාව. රතු පබළුවක් ඔක්කොම තියෙනවා පුතේ 10ක්. 5යි 3යි 8යි 2යි 10යි. රතු පාට ලැබීම 10න් 3යි. රතු ලැබීම 10න් 3යි. ඊළඟ එක. නිල් පබළුවල් ලැබීමේ සම්භාවිතාව. පුතේ නිල් පාට ඒවා තියෙන්නේ රතු, කළු, සුදු. නිල් නෑනේ. 10න් 0යි. නිල් නෑ පුතේ 10න් 0යි. තුන්වෙනි එක. රතු හෝ සුදු පබළුවා. එක්ක රතු නැත්තම් සුදු. එතකොට පුතේ 5යි 3යි 8යි. 10න් 8යි. කුඩා කරාම 5න් 4යි. කළු පබළුවක් ලැබීමේ සම්භාවිතාව. කළු ඒවා තියෙනවා පුතේ 2ක්. 10න් 2යි. කුඩා කරාම 5න් 1යි. කුඩා කිරීම නම් පුතේ අනිවාර්යයි. මෙන්න ප්‍රශ්න අංක 7. දිනවත් කාත් එක්කද කතා කරන්නේ? වෙන ප්‍රශ්න අංක 7. සිසුවෙකු සතියේ කුමන දවසක ඉපදී ඇත්තේ දැයි විමසන පරීක්ෂණයකදී ඔහු සඳුදාවක ඉපද තිබීමේ සම්භාවිතාව. පුතේ සතියේ දවස් 7යි. සඳුදාවල් තියෙන 1යි. එහෙනම් 7න් 1යි. ඔහු ඉරිදාවක ඉපද තිබීමේ සම්භාවිතාව. දෙවෙනි එක. ඉරිදාවල් 1යි. 7න් 1යි. ඔහු බදාදා හෝ සිකුරාදාවක ඉපද දවස් 2ක් තියෙනවා. එහෙනම් පුතේ 7න් 2යි. බදාදා හෝ සිකුරාදා 7න් 2යි. ඔහු සෙනසුරාදා හෝ ඉරිදා නොවන දවසක. සෙනසුරාදා ඉරිදායි නෙවෙයි නම් පුතේ ඉතුරු දවස් 5. එහෙනම් 7න් 5යි.
හරි. ගෑනු ළමයි. දැන් පුතේ එහා පැත්තේ 8 වෙනි පිටු උඩින් දාගන්න පුතේ මාතෘකාව වැදිලා නැහැ ඒකේ. පාඩම එන්නේ පුතේ 25 පාඩම. දාගන්න පුතේ 25 පාඩම බහුවස්ත්‍රයක කෝණ උඩින්ම ලියා ගන්න. 8 වෙනි පිටුව උඩින්ම පුතේ ලියා ගන්න. හරිද? 8 වෙනි ගාන පුතේ උඩින්ම ලියා ගන්න. නෑ 8 වෙනි ගාන නෙවෙයි 8 වෙනි පිටුව. 8 වෙනි පිටුව උඩින්ම ලියා ගන්න. 25 පිටුව බහුවස්ත්‍රයක කෝණ. අටවෙනි පිටු උඩින්ම ලියා ගන්න පුතේ බහුවස්ත්‍රවල කෝණ. බහුවස්ත්‍රවල කෝණ. දෙයාගන්න. ඉස්සෙල්ලම දාගන්න පුතේ පළවෙනි එක පුතේ ත්‍රිකෝණය. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව අංශක 180යි. වරහන් ඇතුලේ දානවා ත්‍රිකෝණ 1යි. එතන තියෙන ත්‍රිකෝණ 1යි. පුතේ චතුරස්‍රයක් ගත්තොත් සුදයන බලන්න පුතේ මොකක් හරි කමන්නේ ඕනම චතුරස්‍රයක් ගත්තොත් දැට කොන්දේ ඔය තලගොයිය වගේ ඔය පේන්නේ නැති නැට්ටෙන් උසලා පොළවේ ගහන්න ඉතින්නේ මට. හරිනේ. මෙහෙම ඉන්නේ හරි. අනේ මේ කේස කොණ්ඩයක් වවාගෙන මේ කෙල්ලොන්ට තියෙන වදයක් අම්මපා. එක්ක ඔය වාසාත් අම්මට කියනවා මං කපලා දාන්න කියලා. එක්ක තෙල් ටිකක් දාලා පීරලා කොණ්ඩේ හොඳලා එහෙම බෑනේ සර් අපි කොණ්ඩේ කඩාගෙන ඉන්නේ සර් කොණ්ඩේ කඩාගෙන ඉන්නේ සර් අපි. බලන්න. චතුරස්‍රයක් ගත්තොත් පුතේ එකිනෙකට කැපී නොයනසේ කියන මාත් එක්ක එකිනෙකට කැපී නොයනසේ චතුරස්‍රය තුල රේඛා නිර්මාණය කිරීමෙන් සාදාගත හැක්කේ ත්‍රිකෝණ දෙකක් පමණි. දැන් මේක ඇතුලේ ත්‍රිකෝණ හදන්න ඕනේ එකිනෙකට කැපෙන රේඛා බෑ. තව රේඛාවක් ඇන්දොත් පුතේ මේ ඇතුලේ රේඛා කැපෙනවා. එතකොට චතුරස්‍රයේ ත්‍රිකෝණ කීයයිද? දෙකයි. ආන රයිට්. එතකොට දැන් පුතේ මට ඕනේ චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණවල එකතුව. මේ ත්‍රිකෝණය 180යි. මේ ත්‍රිකෝණය 180. ඇත්තනේ පුතේ එක ත්‍රිකෝණයක් 180යි අනිත් ත්‍රිකෝණය 180යි. එහෙනම් චතුරස්‍රයේ පුතේ අභ්‍යන්තර කෝණවල එකතුව 180 දෙකෙන් වැඩි කරනවා 360යි. ඒක දාගන්න පුතේ ත්‍රිකෝණ දෙකක් ඇත. චූටියට ලියා ගන්න ඉඩ මදි වෙනවා ඔතන. ඊට පස්සේ පුතේ මම ගන්නවා පංචාශ්‍රය. පාද පහක් තියෙන එකක්. පංචාශ්‍රයේ අභ්‍යන්තර කෝණවල එකතුව. දැන් මම පුතේ එකිනෙකට කැපී නොවනසේ රේඛා 1යි 2යි. අන්න ත්‍රිකෝණ තුනක් ආවා.
එහෙනම් පුතේ 180 වැඩි කරනවා 3ෙන් ත්‍රිකෝණ 3ක්නේ. එතකොට 540යි. ත්‍රිකෝණ 3ක් ඇත. ඇති ඔය ඇති. දැන් පුතේ හොඳට බලන්න. ත්‍රිකෝණය ගත්තොත් චතුරස්‍රය ගත්තොත් පංචාශ්‍රය ගත්තොත් ෂඩාශ්‍රය ගත්තොත් 6යි. සප්තාශ්‍රය ගත්තොත් 3යි 4යි 5යි 6යි 7යි. 1යි 2යි 3 4 5 6 7 8. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. අෂ්ටාශ්‍රය ගත්තොත් මෙයාගේ පාද 3යි මෙයාගේ පාද 4යි මෙයාගේ පාද 5යි මෙයාගේ පාද 6යි මෙයාගේ පාද 7යි මෙයාගේ පාද 8යි. යට තියෙන වගුවේ ඉස්සෙල්ලා ඒ ටික පුරව ගන්න. දැන් පුතේ මෙයාගේ නම මොකක්ද? ත්‍රිකෝණය. නම් ටිකක් ලියන්න ඉස්සරහින්. ත්‍රිකෝණය, චතුරාශ්‍රය, පංචාශ්‍රය, ෂඩාශ්‍රය, සප්තාශ්‍රය, අෂ්ටාශ්‍රය. දැන් පුතේ මේකේ තියෙන ත්‍රිකෝණ බලන්න පුතේ. පාද 3යි නම් ත්‍රිකෝණ 1යි. පාද 4යි නම් ත්‍රිකෝණ 2යි. පාද 5යි නම් ත්‍රිකෝණ 3යි. පාද 6යි නම් ත්‍රිකෝණ 4යි. පාද 7යි නම් ත්‍රිකෝණ 5යි. පාද 8යි නම් ත්‍රිකෝණ 6යි. ටක් ගාලා එකක් දාන්න. ත්‍රිකෝණය, චතුරාශ්‍රය, පංචාශ්‍රය. පුතේ මේක පංචාශ්‍රය. ඊට පස්සේ පුතේ ෂඩාශ්‍රය. ඊට පස්සේ සප්තාශ්‍රය, සප්තාශ්‍රය. ඊට පස්සේ පුතේ අෂ්ටාශ්‍රය. අෂ්ටාශ්‍රය. දැන් පුතේ අභ්‍යන්තර කෝණ හොයන්නේ මෙතන ත්‍රිකෝණ එක නම් 180 වැඩි කරනවා එකෙන්. එහෙනම් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතු 180යි. මෙතන 2යි නම් පුතේ 180 වැඩි කරනවා දෙකෙන්. චතුරස්‍රයේ පුතේ 360යි. ඉතුරු ටික තනියෙන් ටක් ගාලා ගුණ කර කර යන්න.
180 3න් වැඩි කරාම උත්තරේ 540යි. 180 4න් ගුණ කරාම උත්තරේ 720යි. 180 5න් ගුණ කරාම උත්තරේ 900යි. 180 6න් ගුණ කරාම උත්තරේ 1080යි. දැන් පුතේ ඔයාට පේනවා මේක ගන්න සූත්‍රයක්. මෙතන තියෙන පුතේ ත්‍රිකෝණ පාද තියෙන පුතේ මෙතන මට කියන පාද තියෙන කියලා 3යි. මේකෙන් දෙකක් අඩු කරාම තමයි ත්‍රිකෝණ. 4න් දෙකක් අඩු කරාම තමයි ත්‍රිකෝණ. 5න් දෙකක් අඩු කරාම තමයි ත්‍රිකෝණ. 6න් දෙකක් අඩු හැමතිස්සෙම පුතේ අඩු කරලා තියෙන දෙක දෙක. හරි. එතකොට අපිට එනවා පුතේ ඕනෑම බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ හොයන සූත්‍රයක්. අපිට එනවා ඕනෑම බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ හොයන සූත්‍රයක්. එහෙනම් අපි දානවා ඕනෑම උඩ පුතේ ලියන්න ඕනේ. දැන් ආන ආපස්සට යන උඩට යන්න ඕනේ. ඕනෑම බහු ආශ්‍රයක අභ්‍යන්තර කෝණ වල එකතුව ගන්න සූත්‍රය තමයි පුතේ පාද ගණන. එකෙන් අඩු කරනවා පුතේ දෙකක්. එතකොට එන්නේ පාද ගණනෙන් දෙකක් අඩු කරාම අපිට හම්බෙන්නේ මොනවද? ත්‍රිකෝණ ගණන. කියන්නේ පාද ගණනෙන් දෙකක් අඩු කරාම හම්බෙන්නේ මොනවද? ත්‍රිකෝණ ගණන. පාද ගණනින් පුතේ දෙකක් අඩු කරාම අපිට හම්බෙන්නේ මොනවද? ත්‍රිකෝණ ගණන. ඒක වැඩි කරන්න ඕනේ පුතේ 100 කීයෙන්ද? 80. පාද වලට අපි සංකේතයක් දානවා n. n ඍණ 2 වැඩි කිරීම 180. ඉස්කෝල් ටීචර් නම් පුතේ මේක අනිත් පැත්ත ගහලා 180 වැඩි කිරීම n ඍණ 2යි. එහෙන් පුතේ එක එක ඩයල් දානවා. කොහොම දාගන්න? මේ දෙපැත්ත මාරුණා කියලා මෙහෙම ආවා කියලා අවුලක් නැහැ. 180 වැඩි කිරීම n ඍණ 2. මේ තියෙන පුතේ ඕනෑම බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය සෙවීම. n ඍණ 2 වැඩි කිරීම 180. පුතේ අපිට තව මේකේ පේපර්ස් එකයි කරන්න තියෙන්නේ. පේපර් වලින් තියෙන එකක් නිසා මේ සෙනසුරාදා මේ එන සෙනසුරාදා උදේට පුතේ පේපර් ක්ලාස් එක වෙනුවට තියරි පන්තිය සූදානම් වේ. සෙනසුරාදා උදේට පුතේ තියරි පන්තිය සූදානම් වෙනවා. ආගන සෙනසුරාදා උදේට පුතේ තියරි පන්තිය බහුවස්ත්‍ර කෝණ පාඩම ඉවර කරනවා. ඉරිදා හවස දින පන්තිය පුතේ වීචේ භාග පාඩම ඉවර කරනවා. එතකොට මේ පොත ඉවරයි. මං කියන පැහැදිලිනේ? පැහැදිලිද? රයිට්. ඊට පස්සේ පුතේ මෙයා ගන්න මං අච්චුපොතත් පොඩ්ඩක් ළඟට ගත්තා. අච්චුපොත් අංක 3 නේ. අච්චුපොත් අංක 2 නෙමෙයි 3. රයිට්. අච්චුපොත පුතේ මම ළඟට පොඩ්ඩක් ගත්තා. මට පොඩ්ඩක් පුතේ මෙන්න මේ පාඩම් ටික පොඩ්ඩක් මට කියන්න. අසමානතා පාඩම අපි කරාද? අසමානතා කරාද? ඔව්. කුලක පාඩම කුලක කරා. වර්ගඵලයේ පාඩම කරා. සම්භාවිතාව ඒක කරේ නෑ නේද? ඇයි හද දෙන්නේ මේ අද කරේ? කරා. බහුවස්ත්‍ර කෝණ පාඩම ආමේ දැන් යනවා ing form එකෙන් යනවා පුතේ මේ කරමින් පවතිනවා. right ing විජ්‍ය භාග future tense විජ්‍ය භාග මෙන්න කියන්න බෑ future tense අනාගත කාල වාක්‍යයක්. හරිනේ? ලබන සතියේ ඉවර වෙනවා. එතකොට අපිට ඉතුරු වෙන්නේ පරිමාණ රූපයි දත්ත නිරූපණය හා අර්ථකථනයයි.
පරිමාණ රූපයි දත්ත නිරූපණය හා අර්ථකථන. දත්ත නිරූපණය හා අර්ථකථනය කියන්නේ පුතේ පාඩමක් නෙවෙයි ඒක පුතේ තනිකරම ගම්මානයක් ඈ. හරිනේ? දත්ත නිරූපණ අර්ථකථනය කියන පුතේ ගම්මානයක් ප්‍රශ්න වැලක්. හරි? දත්ත නිරූපණ අර්ථකථන පාඩම වෘන්ත පත්‍ර සටහන් ටික වෙනම සංඛ්‍යාතේ වෙනම ප්‍රගණන ලකුණු ටික පුතේ වෙනම ඊට පස්සේ ඒකේ මධ්‍යන්නේ හොයන කතන්දර ටික වෙනම මධ්‍යගයේ හොයන්න වෙනම මාත පන්තිය හොයන්න වෙනම මධ්‍යස්ථ පන්තිය මහ වදයක් කුණු ගොඩක් කණි කරපු දෙයක් දත්ත නිරූපණ අර්ථකථනය කියන කණි කුණු ගොඩක්. එතකොට අපි කරපු නැති එක පාඩමක් තියෙනවා පුතේ. මොකක්ද ඒ කරපු නැති පාඩම? ගණකේ පාඩම ඇර කැල්කියුලේටරේ පාඩම ඇර දිවිමේ සංඛ්‍යා පාඩම කරේ නැහැ. අනේ මොකද්ද කියලා තමයි මාත් අහන්නේ. මොකද්ද කියලා තමයි අහන්න ටක් ගාලා මට කියන්නේ. ප්‍රත්‍යක්ෂ එකක්. පතහා නිර්මාණ එකක්. හරිනේ? right. එහෙනම් පුතේ අපි අපිට පුතේ කොහොමද 10 වසර පන්තියේ පුතේ ආරම්භය ගන්න වෙන්නේ පුතේ නොවැම්බර් මුල් සතියේ. අපිට නොවැම්බර් පුතේ මුල් සතියේ ආරම්භය ගන්න වෙන්නේ. එහෙම මොනපුද අපිට කරන්න වෙන්නේ? පතහා නිර්මාණ මොකක්ද අනිත් පාඩම? ප්‍රත්‍යක්ෂ පතහා නිර්මාණ පරිමාණ රූප දත්ත නිරූපණය සහ අර්ථකථනය. මං කියන එක පැහැදිලි? ඔව් කියන්නේ. පැහැදිලි? ඔව් කියන්නේ. right හරි. ඒකත් එක්ක පුතේ පේපර් ටික. හරි? ඒකත් එක්ක පේපර් ටික. අපි ඉතුරු ටික කරමු. මොන සතියේද? ලබන සතියේ සෙනසුරාදාට පුතේ තියරි පන්තිය. හරි? එකක්වත් ඉතුරු කරන්නේ ඔක්කොම ටික පුතේ ඉවර කරනවා ලබන මාසේ. අංකොන් ඔක්කොම පුතේ ඉවර කරනවා. සුද්ධම කරලා දානවා. right? සියල්ලටම ආයුබෝවන්. බුදු සරණයි. good night. bye. see you again.